අපි පටන් ගන්න හදන්නේ අද අලුත් පාඩම. ඒ තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව. හරිද? එතකොට දැන් අපි සිලබස් එකේ අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ. ඉලෙක්ට්‍රොනික පාඩම ගැන මම මුලින් පොඩි සාරාංශයක් ඉදිරිපත් කරන්නම්. ලොකුවට නෙමෙයි. මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන අන්තර්ගතය ගැන. එතකොට ඔයා දන්නව මොන වගේ දේවල්ද මේකේ තියෙන්නේ කියලා. හරි? අපි ගත්තොත් මේ පාඩම මේක අපිට මූලික වශයෙන්ම තියෙනවා කොටස් කීපයක්. මුලින්ම ඉගෙන ගන්නේ අර්ධ සන්නායක ඊළඟට අර්ධ සන්නායක වලින් හදන ඩයෝඩ්. ඒතර මුලින්ම අපි ඉගෙන ගන්නේ අර්ධ සන්නායක ඩයෝඩ් ගැන. ඩයෝඩ්. ඊළඟට අපි ඉගෙන ගන්නවා සන්ධි ට්‍රාන්සිස්ටරේ. සන්ධි ට්‍රාන්සිස්ටරේ. මේ සන්ධි ට්‍රාන්සිස්ටරේ වර්ග දෙකක් තියෙනවා. ද්විද්‍රව අනිත් එක ක්ෂේත්‍ර ආචරණ. සන්ධි ට්‍රාන්සිස්ටරේ වර්ග දෙකයි ද්විද්‍රව ක්ෂේත්‍ර ආචරණ. ඊළඟට අපි ඉගෙන ගන්නවා කාරකාත්මක වර්ධකය. කාරකාත්මක වර්ධකය. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා තර්ක ద్వාර. තර්ක ద్వාර. ඒ කියන්නේ ලොජික් ගේට්ස් ටික. හරිද? තර්ක ద్వාර. ඔන්න පාඩමේ සාරාංශය. අපි මුලින්ම අර්ධ සන්නායක ගැන පොඩි අදහසක් අරගෙන අර්ධ සන්නායක වලින් හදන ඩයෝඩ් ගැන ඉගෙනගෙන ඒ ඩයෝඩ් වල යෙදීම් ගැනත් ටිකක් ඉගෙන ගන්නවා. අර්ධ සන්නායක ඩයෝඩ් හා යෙදීම්. සන්ධි ට්‍රාන්සිස්ටරය ගැන කතා කරනකොට වර්ග දෙකක් ඉගෙන ගන්නවා. මේ වර්ග දෙකේ යෙදීම් ගැනත් ඉගෙන ගන්නවා. ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද කියන එක. කාරකාත්මක වර්ධකයත් එහෙමයි. අවසන් වශයෙන් අපි තර්ක ద్వාර වලට යනවා. හරිද? දැන් මේ පාඩමේ වැදගත්කම මේ අන්තර්ගතය විභාගයට තියෙන වැදගත්කම ගැන අපි කතා කරොත් හොඳින් අහගෙන ඉන්න. දැන් ඇත්තටම ඉස්සර නම් ඉලෙක්ට්‍රොනික පාඩමෙන් කොටසක් ව්‍යුහගත පේපර් එකට දාන්නේ නැහැ. හරිද? ඉස්සර දාන්නේ නැහැ ඇත්තටම. නමුත් මේ ආසන්න වසර දෙකකදී මේ මෑත කාලේ මේ ආසන්නම වසර කීපය තුලදී ව්‍යුහගත පේපර් එකටත් මේ පාඩමෙන් පොඩි කෑල්ලක් දැම්මා. සම්පූර්ණ ගාණක් නෙමෙයි. ව්‍යුහගත පේපර් එකේ අපි ප්‍රශ්න 4ක් තියෙනවා. සාමාන්‍යයෙන් 4 වෙනි ප්‍රශ්නය එන්නේ ධාරා විද්‍යුතයේ ප්‍රැක්ටිකල් එකක්. ඒතර ව්‍යුහගත පේපර් එකේ 4 වෙනි ප්‍රශ්නේ ධාරා විද්‍යුතයේ කොටසේ අන්තිමට පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික කෑල්ලක් සම්බන්ධ කරලා දුන්නා. මේ මෑත කාලේ 2019-20 වගේ ඔය උනේ මේ අන්තිමට. මට හිතෙන්නේ එතනින් එක බලාපොරොත්තු වෙන දේ. මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? ගොඩක් වෙලාවට මේක මේ අන්තිම හරියේ තියෙන පාඩමක්. ගොඩක් වෙලාවට මේ පාඩම අමාරුයි කියලා කියනවා. ඒක නම් ඇත්තටම බොරුවක්. හරිද? මේ පාඩම අමාරුයි කියලා කියනවා. ඒක නම් ඇත්තටම බොරුවක්. මොකද ඉලෙක්ට්‍රොනික කියන පාඩම A level syllabus එකේ තියෙන්නේ බොහොම සරල දේවල්. මේ පාඩම අපිට හිතා ගන්නවත් බැරි තරම් ලොකු පාඩමක්. හැබැයි A level වලට එහෙම නැහැ.
ඔයගොල්ලෝ විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපනයට ගියොත් ඉලෙක්ට්‍රොනික පාඩමට අදාළව අපිට තියෙන විෂය පරාසය බොහොම ලොකුයි. සමහර දේවල් අදටත් අලුතෙන් සොයා ගනිමින් ඉන්නවා. අලුතෙන් සොයා ගන්න දේවල් අලුතෙන් ඉගෙන ගන්න තියෙනවා. මං කියන්නේ විශ්වවිද්‍යාල මට්ටම හෝ එතනිනුත් උඩට. අපේ A-level සිලබස් එකේ තියෙන්නේ බොහොම සරල මූලික දේවල් ටිකක් විතරයි. මූලිකම හැඩතල ටික. මේ පාඩමේ මූලිකම කරුණු ටික. ඒ ටික මේ ගොඩාක් අමාරු නෑ. ගොඩාක් සංකීර්ණ නෑ. ඒ වගේම විභාගයට ආපු ගණන් හදනකොට ඔයාලට තේරෙයි පාස් පේපර් ගණන් ටික අපි හදනවා. මේව මහලොකු අමාරු ගණනුත් නෙමෙයි. මේ පාඩම අමාරුයි කියන එක ළමයින්ගේ ඔළුවට දාපු බොරු මතයක්. හරිනේ? අම්බලන්ගොඩ නම් ඇත්තරම ඉලෙක්ට්‍රොනික අමාරුයි කියන එක ළමයින්ගේ ඔළුවට දාලා තින්නේ ටියුෂන් ගුරුවරුම තමයි. පාසල් ගුරුවරුත් නෙමෙයි. අවුරුදු ගාණක් ටියුෂන් කරපු ගුරුවරු ළමයින්ගේ ඔළුවට දාලා ඉලෙක්ට්‍රොනික අමාරුයි, ඉලෙක්ට්‍රොනික අමාරුයි. මං හිතන්නේ එහෙම කළා දෙන්නේ ගුරුවරුන්ට අමාරු නිසා. නැතුව මේ පාඩමේ තියෙන අමාරුවක් නෙමෙයි. ටියුෂන් කාර්යවම තමයි මේ පාඩම කාලා තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික කියන්නේ මේ ළමයින්ට තේරෙන්නේ නැති අමාරු පාඩමක් නෙමෙයි. මේකේ සංකීර්ණ කරුණු තියෙනවා. ඕගොල්ලෝ විශ්වවිද්‍යාල මට්ටමට ගියාම කැම්පස් ගියොත් උඹට මේකේ ගොඩාක් දේවල් තියෙනවා. නමුත් A-level සිලබස් එක බොහොම සරලයි. හැමෝටම තේරුම් ගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. විභාගෙට එන ගානේ හැමෝටම භාගයකට වඩා හදන්න පුළුවන්. සම්පූර්ණ ගානම හදන්න බැරි වෙයි. අන්තිම හරියේ කොටසක් දෙකක් ඒගොල්ලෝ අහනෝ ටිකක් තේරෙන්නේ නැති දේවල්. නමුත් භාගයකට වඩා හැමෝටම හදන්න පුළුවන්. ඒකට තියෙන්නේ තියරි ටික අල්ලගන්න විතරයි. අපි විභාගෙට වැදගත්කම ගැන කතා කරොත් සාමාන්‍යයෙන් MCQ පේපර් එකට මේකෙන් ප්‍රශ්න එකක් තුනත් අතර ප්‍රමාණයක් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෙකක් වගේ තමයි සාමාන්‍යයෙන් දාන්නේ. අපි හිතමු MCQ පේපර් එකේ ප්‍රශ්න එකක් තුනත් අතර ප්‍රමාණයක් එන්න පුළුවන්. තුනට වඩා නම් සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. මොකද අනිත් පාඩම් වලටත් බරක් දෙන්න ඕන. එකක් තුනත් අතර ප්‍රමාණයක්. කෙටි ප්‍රශ්න. බොහෝ විට එන්නේ දෙකක්. හරි? ව්‍යුහගත පේපර් එක මේ ළඟක් වෙනකම්ම ඉලෙක්ට්‍රොනික ගාවලවත් තිබුණේ නැහැ. ස්ට්‍රක්චර්ඩ් එකේ ඉලෙක්ට්‍රොනික තිබුණේ නැහැ. හැබැයි හැමෝම මේ පාඩම අමාරුයි කියන නිසා ගොඩක් පන්තිවල මේ පාඩම උගන්වන්නෙත් නැති නිසා ඉස්කෝලවලත් මේ පාඩම අතෑරලා දාන නිසා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ බහුතරයක් ළමයි මේ පාඩම ගැන දන්නේ නැහැ. මේ පාඩමේ මූලික දේවල් ටික ඉගෙනගෙන නැහැ. එහෙම ඉගෙන ගන්නේ නැතුව විශ්වවිද්‍යාලයට ගියාම විශ්වවිද්‍යාලය තුල ගොඩක් අයට මේක අනිවාර්යෙන් ඉගෙන ගන්න වෙනවා. බයෝ කරලා යන ළමයින්ට වැඩිය මේව නැහැ. නමුත් මැත්ස් පැත්තෙන් යන හැමෝටම මේව අනිවාර්යෙන් තියෙනවා. ඉගෙන ගන්නම වෙනවා. එතකොට කැම්පස් ගියාම හරි අමාරුයි උගන්වන්න. මොකද ළමයින්ට මූලික දේවල් වැටලා නැහැ. ඒ නිසා මට තේරෙන විදිහට විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය පේපර් හදන සර්ලා ඒගොල්ලෝ මං හිතන්නේ තීරණය කළා තියෙනවා කොහොම හරි මේ පාඩම ළමයින්ට උගන්වන්න ඕන. ඒතර මේ පාඩම ළමයින්ට උගන්වන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ව්‍යුහගත පේපර් එකට ප්‍රශ්නය දැමීම. මං කියන්නේ මේ මට හිතෙන දේ. ව්‍යුහගත පේපර් එකට මේ ප්‍රශ්නේ දාපු ගමන් වෙන්නේ හැමෝම අනිවාර්යෙන් පාඩම ඉගෙන ගන්නවා. පුළුවන් වුණත් බැරි වුණත් පාඩම ඉගෙන ගන්නවා. මොකද ව්‍යුහගත පේපර් එක අනිවාර්යයි ප්‍රශ්න 4 ඒකට උත්තර ලියන්න ඉලෙක්ට්‍රොනික කැලලක් එනවා. එහෙනම් ඉලෙක්ට්‍රොනික පාඩම ඉගෙන ගන්නවා. ඒ නිසා දැන් ඉගෙන ගන්න. ගොඩක් වෙලාවට මට හිතෙන්නේ ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. ඒතර ව්‍යුහගත පේපර් එකේ අන්තිම ප්‍රශ්නේ පොඩි කොටසකට ආවා. මේ අන්තිම අවුරුදු දෙකේ. එතකොට අපි හිතමු මෙහෙම ව්‍යුහගත පේපර් එකේ ප්‍රශ්නයක් ගත්තොත් විභාගයේ පේපර් එකේ වටිනාකම ලකුණු 5යි. 100න් 5යි. ව්‍යුහගත ප්‍රශ්නයක වටිනාකම 100න් 5යි. එතකොට
අන්තිම ප්‍රශ්නෙට දැම්මොත් ඉලෙක්ට්‍රොනික කොටසක් පහෙන් එකක් වගේ ලැබෙන්න පුළුවන් ලකුණු පහෙන් එකක් උපරිම පහෙන් දෙකක්. අපි හිතමු ව්‍යුහගත පේපර් එකට ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නෙට පහෙන් දෙකක් 100න් දෙකක් 100ට 2ක්. මෙතන MCQ වලුත් බොහෝ විට 100ට 2ක්. පැහැදිලිද කියන්නේ? මේ ව්‍යුහගත පේපර් එකට ඉලෙක්ට්‍රොනික කොටසක් දැමීමෙන් ප්‍රශ්නෙට මුළු ලකුණු 5යි, පහෙන් 3ක් ධාරා විද්‍යුතය, පහෙන් 2ක් ඉලෙක්ට්‍රොනික වුණොත් 100ට 2ක් ඉලෙක්ට්‍රොනික. MCQ පේපර් එකේ 100ට අපි තුන් ප්‍රශ්න 2යි දැම්මේ කියලා 50න් 2යි. 100ට 2ක් ඉලෙක්ට්‍රොනික. එහෙම වුණොත් මුළු බර වැටෙනවා 104ක්. 104ක්. අන්න එතකොට ළමයි පාඩම ඉගෙන ගන්නවා. මොකද ලකුණු 4ක්නේ. නැත්තම් මේ ලකුණු දෙක විතරක් වුණා නම් අතෑරලා යනවා. ඊළඟට රචනා පේපර් එකේ මේක තෝරගෙන ලියන්න එන්නේ. තෝරගෙන ලියන්න. ධාරා විද්‍යුතය සමගින් එන ගැටලුව තමයි ඉලෙක්ට්‍රොනික. රචනා පේපර් එකේ අනිවාර්ය නෑ තෝරගෙන ලියන්නයි ඕන. රචනා පේපර් එකේ එන ප්‍රශ්නය මුළු ලකුණු වලින් බැලුවොත් 7.5ක්. 7.5. හැබැයි ඒක අනිවාර්ය නෑ. අනිවාර්ය වෙන්නේ මෙන්න මේ දෙන්න. ඉතින් දැන් 2021 ලබන මේ අවුරුද්දේ පේපර් එකට ව්‍යුහගත ප්‍රශ්නෙට ඉලෙක්ට්‍රොනික කොටසක් ඒවිද නැද්ද කියලා මට කියන්න බෑ. මම නෙමෙයි පේපර් එක හදන්නේ. නමුත් ආවොත් අපි ඒකට උත්තර ලියන්න ඕන. ඉලෙක්ට්‍රොනික බැරි නම් මේ ලකුණු 4 හිතෙන් අතාරින්න ඕන. 104ක් අතෑරලා 96න් වැඩේට සෙට් වෙන්න ඕන. හැබැයි ඉතින් 96න් පේපර් එක කරත් ඒ එකක් ගන්න එක කිසිම ගැටලුවක් නෑ. 100න් 75ක් ගත්තත් එකයි 96න් 75ක් ගත්තත් එකයි. 75යිනේ අරන් තියෙන්නේ. පැහැදිලිද මං කියන්නේ? 100න් 75ක් ගත්තත් 96න් 75ක් ගත්තත් සමානයි. අරගෙන දිනනවා 75යි. එතකොට ඉලෙක්ට්‍රොනික පාඩම අතෑරියොත් වැඩිපුරම හානි වෙන්නේ A level පේපර් එකටත් වඩා අනාගත අධ්‍යාපනයට. ගොඩක් ළමයි කැම්පස් ගියාම ආයෙ එනවා කතා කරනවා අපේ නෝට් ඉල්ල ගන්නවා. සමහරක් වෙලාවට A level නෝට් එක ආයෙ ගෙදර ඇවිල්ලා අරගෙන යනවා. A level කාලේ ඉලෙක්ට්‍රොනික අතෑරපු ළමයි කැම්පස් ගියාම ආයෙ යාළුවන්ගෙන් නෝට් එක ඉල්ල ගන්නවා. සමහරක් ළමයි ඇවිල්ලා මගෙනුත් ඉල්ලගෙන යනවා. ඕන වෙනවා. මේ 7.5 අනිවාර්ය නෑ. කැමති නම් තෝරගෙන කරන්න නැත්නම් අතාරින්න. සමහර අවුරුදු වල ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න කොච්චර ලේසිද කියනවා නම් මේ 7.5න් 7ක් විතර නිකම්ම ගන්න පුළුවන්. සමහර අවුරුදු වල ප්‍රශ්න ටිකක් අමාරුයි. 7.5න් 5ක් විතර ගන්න පුළුවන්. 5ක් විතර. ඉතින් ඒකත් මං හිතන්නේ එච්චර අවුල් ප්‍රමාණයක් නෙමෙයි. ලකුණු 5ක් කියන්නේ හොඳ වටින ගාණක්. ඔන්න පේපර් එකේ සංයුතිය දැන් පොඩි ප්‍රවණතාවයක් තියෙනවා. ව්‍යුහගත පේපර් එකේ 4 වෙනි ප්‍රශ්නේ පොඩි කොටසක් ඉලෙක්ට්‍රොනික කෑල්ලක් දැමීම. ඒ නිසා ළමයි අතරෙත් පොඩි බයක් තියෙනවා පාඩම ගැන. සම්පූර්ණයෙන්ම අතාරින්න බැහැ නේද කියන එක. මගේ මතය කිසිම පාඩමක් අතාරින්න එපා. හැම පාඩමකම දැනුම ඉතාමත් වැදගත්. අපි මේ ඉගෙන ගන්නේ විභාගය සඳහාම පමණක් නෙමෙයි. ඉගෙන ගන්නේ දැනුම සඳහා. එතකොට මේ පාඩමේ දැනුමත් වැදගත්. ඔයාට විභාගෙදී ප්‍රශ්නේ අමාරුයි නම් අතෑරලා යන්න. ප්‍රශ්නේ අමාරු වුණොත් අතෑරියාම ඔයාට අතෑරෙන්නේ ලකුණු 4යි. උපරිම. ඒත් ඔයාට ඉතුරුයි 96ක්. ඔයාට පුළුවන් 96න් ගන්න ඒ එකක්. මම මේ කියන්නේ ප්‍රශ්නේ අමාරු නම්. අමාරු නැත්තම් ඔයාට පුළුවන් මේ ලකුණු 4ක් ගන්න.
පැහැදිලිද? ඔන්න පාඩමේ සාරාංශය, විභාග සංයුතිය, අනාගත වැදගත්කම. ඇත්තම කතාව මේ පාඩම වැදගත් වෙන්නේ අනාගතයට. අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්න ටක් ගාලා. කොහේ හරි පැත්තකින් ටියුට් එකේ කවරේ හරි කොහේ හරි අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්න. පාඩමේ සංයුතිය. හරිද? sorry. පොඩි දෙයක් කියන්න ඕන. ඉලෙක්ට්‍රොනික පාඩම අමාරු නැහැ. හරිනේ? හැබැයි ඉලෙක්ට්‍රොනික පාඩම හොඳින් අවබෝධ කර ගැනීමට නම් ධාරා විද්‍යුතය පාඩම ගැන අවබෝධයක් තියෙන්න ඕන. හරි? ධාරා විද්‍යුතය පාඩම සෑහෙන දුරකට තේරුම් අරගෙන තියෙන්න ඕන. ධාරා විද්‍යුතය පුළුවන් නම් ඒ පාඩම තේරෙනවා නම් ඉලෙක්ට්‍රොනික පාඩමත් තේරුම් ගන්න පුළුවන්. එහෙම ලොකු අවුලක් නැහැ. හරිනේ? මකනවා right. අපි පාඩම පටන් ගමු. ඉලෙක්ට්‍රොනික පාඩම තමයි අද පටන් ගන්නෙ. මුලින්ම අපි යන්නේ අර්ධ සන්නායක ඩයෝඩ කියන කොටසට. ඩයෝඩ පටන් ගන්න කලින් අපි පොඩි හැඳින්වීමක් කරනවා සන්නායක ද්‍රව්‍ය, පරිවාරක ද්‍රව්‍ය, අර්ධ සන්නායක ද්‍රව්‍ය ගැන. එතකොට අපි අර්ධ සන්නායක ගැන පොඩ්ඩක් ඉගෙනගෙන තමයි ඩයෝඩ වලට යන්නේ. හරි? හැමෝම බාන ටියුට් එකේ පළවෙනි පිටුව. එතන උඩම තියෙනවා මුලින්ම සන්නායක ගැන පොඩි හැඳින්වීමක්. මම ටියුට් එකේ අර වැදගත්ම නැති දැනුමට වැදගත් අපි දැනගෙන ඉන්න ඕන. දැනගෙන ඉන්න ඕන වුණාට මේක මේ ඉලෙක්ට්‍රොනික පාඩමට අත්‍යවශ්‍යම නෙමෙයි. බාහිර දැනුම. ඒ අමතර දැනුම ටික නෝට් එක print කරලා තියෙනවා. නැත්තම් ඔය ඔක්කොම අතින් ලියන්න ගියොත් අපේ වෙලාව ගොඩක් නාස්ති වෙනවා. අත්‍යවශ්‍ය දේවල් ටික අපි ටියුට් එකේම ලියනවා. හරිනේ? අත්‍යවශ්‍ය දේවල් ටික ටියුට් එකේම ලියාගෙන අත්‍යවශ්‍ය නොවන දේවල් ටික print කරලා දිනෝ ඒ ටික කියවගෙන අවබෝධ කරගෙන ඉස්සරහට යනවා. හරිනේ? right. මුලින්ම තියෙන්නේ සන්නායක ලියන්න දෙයක් නැහැ. ඒක දිනනවා යම් ද්‍රව්‍යයක අග්‍ර දෙකක් අතරට සීමාකාරී විභවාන්තරයක් යෙදූ විට ආරෝපණ ගැලීමක් සිදු කරයි නම් සන්නායක ද්‍රව්‍යයකි. අපි කිසියම් ද්‍රව්‍ය කොටසක අග්‍ර අතරට විභවාන්තරයක් දුන්නොත් ඒ විභවාන්තරය හේතුවෙන් ආරෝපණ ගැලීමක් සිද්ධ වෙනවා නම් අපි මේකට කියනවා සන්නායක කියලා. සන්නායක. ඊළඟට තියෙනවා පරිවාරක. යම් ද්‍රව්‍යයක අග්‍ර අතරට යොදන ලද විභවාන්තරයට සාපේක්ෂව ආරෝපණ ගැලීමක් සිදු නොවේ නම් හෝ ඊටමත් පහළ මට්ටමක ආරෝපණ ගැලීමක් සිදු වේ නම් එය පරිවාරකයි. කියන්නේ යොදන විභවාන්තරයට සාපේක්ෂව. දැන් සමහර විට ඊටා විශාල විභවාන්තරයක් යදුවාම
ඊටමත් සුළු ආරෝපණ ගැලීමක් වෙන්න පුළුවන්. ඒව සන්නායක නෙමෙයි. සන්නායක කියන්නේ සාමාන්‍ය විභවාන්තරයක් දුන්නාම ඊටමත් හොඳින් ආරෝපණ ගලනවා. සාමාන්‍ය විභවාන්තරයකට ඊටමත් හොඳින් ආරෝපණ ගලනවා නම් ඒව සන්නායක. අපි සාමාන්‍ය විභවාන්තරයක් දුන්නාම ආරෝපණ ගැලීමක් නැතිනම් ඒව පරිවාරක. පරිවාරක. හරිනේ? ඊළඟට අපි කතා කරනවා අර්ධ සන්නායක. මේ පාඩමට වැදගත් වෙන්නේ අර්ධ සන්නායක. යම් ද්‍රව්‍යයක් සන්නායක හා පරිවාරක අතරමැදි ගුණ පෙන්눔 කරයි නම් අර්ධ සන්නායකයි. අතරමැදි ගුණ. සාමාන්‍යයෙන් සන්නායක විදියට හැසිරෙන්නේ ලෝහ. හරිනේ? පරිවාරක විදියට හැසිරෙන්නේ අලෝහ. ලෝහත් අලෝහත් අතරමැදි ගුණ තියෙන ඒවා. ලෝහත් අලෝහත් අතරමැද ගුණ තියෙන ඒවා අපි කියන්නේ අර්ධ සන්නායක. ලෝහා ලෝහ අතරමැද ගුණ ඒව තමයි අර්ධ සන්නායක කියලා අපි හඳුන්වන්නේ. අපි ආවර්තිතාව ගත්තොත් හතරවෙනි කාණ්ඩයේව තමයි මේ අතරමැද ගුණ පෙන්눔 කරන්නේ. හරිනේ? ආවර්තිතාවේ හතරවෙනි කාණ්ඩයේව තමයි අතරමැද ගුණ පෙන්눔 කරන්නේ. ඒ නිසා බොහෝ විට අර්ධ සන්නායක ලෙස භාවිතා කරන්නේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. හරි? අපි හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි අර්ධ සන්නායක විදිහට භාවිතා කරන්නේ. ලෝහත් අලෝහත් අතරමැද ගුණ. එතකොට අර්ධ සන්නායකවල හොඳින්ම ආරෝපණ ගලන්නේ නැහැ. නැත්තෙමත් නැහැ. හරිනේ? හොඳින්මත් නැහැ. හැබැයි නැත්තෙමත් නැහැ. හොඳින්ම ගලන්නෙත් නැහැ. බිඳුවක් නෙවෙයි. අතරමැද ගුණ තමයි පෙන්눔 කරන්නේ. හරි? ඊළඟට කියනවා ඊළඟ පේලේ බලන්න යම් ද්‍රව්‍යයක ප්‍රතිරෝධය R සමානයි ρ L බෙදීම A. අපි ඒක දන්නවා ප්‍රතිරෝධය. හරස් කඩ A නම් දිග L නම් ප්‍රතිරෝධීතාව ρ නම් මේකේ ප්‍රතිරෝධය ρ L බෙදීම A. හරිනේ? ρ L බෙදීම A. එතකොට මෙතන ρ කියන්නේ විශිෂ්ට ප්‍රතිරෝධය, L දිග සිම්පල් A හරස් කඩ. ඊළඟට අපි කතා කරනවා මේ සන්නායකතාව. සන්නායකතාව. සිග්මා. සන්නායකතාව කියන්නේ ප්‍රතිරෝධකතාවයේ පරස්පරය. එක යට රෝ. එක යට රෝ. ප්‍රතිරෝධකතාව රෝ එක යට රෝ සන්නායකතාව සිග්මා. අන්නේ සමීකරණේ කොටු කරගන්න. මේක කොටු කරන්න ඕනේ නැහැ. මේක ධාරා විද්‍යුතයේ පාඩමේ ඉගෙන ගත්තා. මේක මම හිතන්නේ ධාරා විද්‍යුතයේ පාඩමේ අපි එච්චර කිව්වේ නැහැ. මේ ගැන වැඩි අවධානයක් යොමු කරේ නැහැ. එක ගානකදීද කොහෙද මං කිව්වා. එක ගානක් හදනකොට කිව්වා වගේ මතකයි. නැත්නම් මේ සමීකරණ දෙකම කොටු කරගන්නකො. ප්‍රතිරෝධයයි සන්නායකතාවයයි. ඊළඟට තියෙනවා උෂ්ණත්වය සමග ප්‍රතිරෝධීතාව හා සන්නායකතාව විචලනය වෙන ආකාරය. අපි ඒක ගැන තමයි දැන් අවධානය දෙන්නේ. මම මෙතනින් අඳින්නම් ප්‍රස්ථාර දෙක. උෂ්ණත්වය සමග ප්‍රතිරෝධීතාව ඒ වගේම උෂ්ණත්වය සමග සන්නායකතාව වෙනස් වෙන ආකාරය. ප්‍රතිරෝධීතාව හා සන්නායකතාව වෙනස් වෙන ආකාරය ගැන කතා කරන්නේ. රත් කරනකොට ලෝහ නැත්තම් සන්නායකවල ප්‍රතිරෝධීතාව වැඩි වෙනවා. රත් කරනකොට සන්නායකවල ප්‍රතිරෝධීතාව වැඩි වෙනවා. ප්‍රතිරෝධීතාව වැඩි වෙනවා නම් සන්නායකතාව
අඩු වෙනවා. හරිනේ? ප්‍රතිරෝධීතාව වැඩි වෙනවා නම් සන්නායකතාව අඩු වෙනවා. මේ කතා කරේ සන්නායක ගැන. ඊළඟට අපි පරිවාරක වලට ගියොත් රත් කරනකොට උෂ්ණත්වය වැඩි වෙනකොට පරිවාරකවල ප්‍රතිරෝධීතාව අඩු වෙනවා. පරිවාරකවල ප්‍රතිරෝධීතාව අඩු වෙනවා. ප්‍රතිරෝධීතාව පොඩ්ඩක් අඩු වෙනවා. එහෙනම් සන්නායකතාව පොඩ්ඩක් වැඩි වෙනවා. පරිවාරකවල. අර්ධ සන්නායකවල රත් කරනකොට ප්‍රතිරෝධීතාව අඩු වෙනවා. ප්‍රතිරෝධීතාව අඩු වෙනවා. මේ දෙන්නට සාපේක්ෂව මේක ටිකක් වක්‍රගතිය වැඩි. අර්ධ සන්නායක ප්‍රතිරෝධීතාව අඩු වෙනවා නම් සන්නායකතාව වැඩි වෙන්න ඕන. සන්නායකතාව වැඩි වෙන්න ඕන. ඒ අර්ධ සන්නායක. පැහැදිලිද? රත් කරනකොට සන්නායකවල රෝ වැඩි වෙනවා. රෝ වැඩි වෙනවා නම් සිග්මා අඩු වෙනවා. රත් කරනකොට පරිවාරකවල රෝ චුට්ටක් අඩු වෙනවා. රෝ අඩු වෙනවා නම් සිග්මා වැඩි වෙනවා. අර්ධ සන්නායකවල රත් කරනකොට උෂ්ණත්වය වැඩි වෙනකොට රෝ අඩු වෙනවා. රෝ අඩු වෙනවා නම් සිග්මා වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට ප්‍රස්ථාර ටික ඇඳගන්න. සාමාන්‍යයෙන් සන්නායක පරිවාරක ආසන්න වශයෙන් රේඛීයයි. 100%ක් රේඛීය නැහැ. නමුත් ආසන්න වශයෙන් මේ දෙන්න රේඛීයයි. අර්ධ සන්නායක වක්‍රයක්. තුන් දෙනා සංසන්දනය කරලා යදින්නේ. සංසන්දනය කරොත් සන්නායක පරිවාරක රේඛීය ප්‍රස්ථාර අර්ධ සන්නායක වක්‍ර ප්‍රස්ථාරයක්. එඳගන්න ප්‍රස්ථාර දෙක. ඊට පස්සේ ප්‍රස්ථාර දෙකට යටින් තියෙනවා වගුව. ඒකේ තියෙනවා එක එක ද්‍රව්‍යවල සන්නායකතාව. බන රිදීවල තඹවල එහෙම සන්නායකතාව වැඩි ගොඩක්. ඇලුමිනියම් වලත් එහෙමයි. ඒ කියන්නේ 10 7යි කියලා ඉන්නේ උත්තරේ. රිදී තඹ ඇලුමිනියම් 10 7යි. සන්නායකතාව ගොඩක් වැඩි. ඊළඟ පැරපින් ඉටි මයිකා වගේ ගත්තොත් 10 ඍණ 11යි. 10 ඍණ 11යි. ගොඩාක් අඩුයි. එතකොට පේනවනේ රිදී තඹ ඇලුමිනියම් ගොඩක් වැඩි 10 7යි සන්නායක. පැරපින් ඉටි මයිකා 10 ඍණ 11යි. ගොඩක් අඩුයි පරිවාරක. ඊළඟ සිලිකන් ජර්මේනියම්. සිලිකන් ජර්මේනියම් කියන්නේ 4 වෙනි කාණ්ඩේ. සිලිකන් ජර්මේනියම් කියන්නේ 4 වෙනි කාණ්ඩේ. අන්න ඒගොල්ලෝ අර්ධ සන්නායකයි. අර්ධ සන්නායකයි. පැහැදිලිද? සන්නායක තරම් ඉහළ අගයකුත් නැහැ, පරිවාරක තරම් පහළ අගයකුත් නැහැ. අතරමැද අගයක්. අතරමැද අගයක්. පේනවනේ ඒක? අතරමැද අගයක්. වගුව. හරිද? සාමාන්‍යයෙන් මේ ආරෝපණ ගැලීමට බලපාන්නේ නිදහස් ආරෝපණ, සචල ආරෝපණ. එතකොට සන්නායක වෙන්න නම් සචල ආරෝපණ වැඩිපුර තියෙන්න ඕනේ. පරිවාරක වෙන්නේ සචල ආරෝපණ නැති වුණා. අර්ධ සන්නායක වෙන්නේ සචල ආරෝපණ වැඩිමත් නැහැ, අඩුමත් නැහැ. අතරමැද අර්ධ සන්නායක. අර්ධයි හොඳේ අර්ධ සන්නායක. ඊළඟට යටින්ම තියෙනවා බලන්න සුපිරි සන්නායක. සුපිරි සන්නායක උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරන විට යම් ද්‍රව්‍යයක හෝ සංයෝගයක ප්‍රතිරෝධකතාව අඩු වී ඊතා අඩු උෂ්ණත්වවලදී ප්‍රතිරෝධකතාව ශුන්‍ය වේ නම් ඒවා සුපිරි සන්නායක වේ.
තොර සුපිරි සන්නායක වලට අදාළව මම මෙතනින් අඳින්නම් ප්‍රස්ථාරය රෝ උෂ්ණත්වය අඩු කරනකොට ප්‍රතිරෝධකතාවම අඩු වෙලා අඩු උෂ්ණත්වවලදී එකපාරටම බිඳුවක් වෙනවා. උෂ්ණත්වය අඩු කරනකොට ඔය විදිහට අඩු වෙලා පහළ උෂ්ණත්වවලට එනකොට එකපාරටම බිඳුවක් වෙනවා. සුපිරි සන්නායක තියෙනවා හැබැයි ඒවා තියෙන්නේ දැනට පරිසර උෂ්ණත්වයේ නෙමෙයි සෙල්සියස් ඍණ ගණන් වල. සෙල්සියස් ඍණ ගණන් වල සෙල්සියස් ඍණ 70ට වගේ යනකොට සමහර සංයෝග සුපිරි සන්නායක ගුණ පෙන්වනවා. ඒතර අර සුපිරි සන්නායකයක් වුණාම රෝ සුපිරි සන්නායකයක් වුණාම රෝ බිඳුවක් වුණාම මෙතනට එන්නේ. රෝ බිඳුවයි කියන්නේ ප්‍රතිරෝධය බිඳුවයි. අන්න සුපිරි සන්නායක. ප්‍රතිරෝධය බිඳුවක් වන සන්නායක. ශක්ති හානියකින් තොරව ආරෝපණය යවන්න පුළුවන්. සුපිරි සන්නායක. ශක්ති හානියකින් තොරව ආරෝපණය යවන්න පුළුවන්. පැහැදිලි? දැන් ඒවා දැනට හොයාගෙන තියෙන්නේ විද්‍යාඥයෝ සෙල්සියස් ඍණ ගණන් වල. දැන් ටික ටික පරීක්ෂණ කරමින් මේගොල්ලෝ දියුණු කරමින් පවතිනවා. ඉස්සර නම් තිබුණේ සෙල්සියස් ඍණ 100 ගණන් වගේ. ඊට පස්සේ සෙල්සියස් ඍණ 70ට වගේ ආවා. දැන් සාමාන්‍යයෙන් සෙල්සියස් ඍණ 30ට වගේ වෙනකන් දියුණු කරලා තියෙන්නේ. මම හිතනවා දැන් නම් තවත් දියුණු වෙලා ඇති. මමත් ළඟදී ගොඩක් හොයලා බැලුවේ නෑ ඒ ගැන. දැන් එන්න පරීක්ෂණ තත්ත්වයේ දියුණු වෙලා ඇති. සමහර විට අනාගතයේදී පරිසර උෂ්ණත්වයේ සුපිරි සන්නායක තියේවි. හරිනේ? පරිසර උෂ්ණත්වයේ සුපිරි සන්නායක තියේවි. එහෙම වුණොත් ශක්ති හානියකින් තොරව ආරෝපණ ගලාගෙන යාවි. එතකොට ඉතින් ගොඩාක් ශක්තිය ඉතුරු වෙනවා. හරිනේ? ගොඩක් ශක්තිය ඉතුරු වෙනවා. විද්‍යුත් ශක්තිය සහ අනෙකුත් ශක්ති ප්‍රවේද. මේ සුපිරි සන්නායකවල රෝ වෙනස් වෙන විදිය ඊළඟට මම මෙතන යටින් අඳින්නම් සුපිරි සන්නායකවල සිග්මා වෙනස් වෙන විදිය. සුපිරි සන්නායකවල උෂ්ණත්වය සමග සිග්මා වෙනස් වීම. දැන් රෝ බිඳුවයි නම් එකයට රෝ අනන්තයයි. රෝ බිඳුවයි නම් සිග්මා අනන්තයයි. සිග්මා ඕනම් මේකට ස්පර්ශීය වෙන විදිහට දෙනවා. රෝ අඩු වෙනකොට සිග්මා වැඩි වෙනවා. රෝ බිඳුවක් වෙනකොට සිග්මා අනන්තයක් වෙනවා. ඔය විදිහටයි එන්නේ සුපිරි සන්නායකවල රෝ සිග්මා. ප්‍රතිරෝධීතාව සන්නායකතාව. හරිනේ? ප්‍රතිරෝධීතාව සහ සන්නායකතාව. පැහැදිලිද ඒ ටික? ඉස්සරට සාපේක්ෂව කොහොමත් ගොඩක් තාක්ෂණයේ දියුණුයි. දැන් ඔය මේ සුපර් කම්පියුටර්ස් කිව්වත් ඒවත් එන්න ඩිවෙලොප් වෙනවා. මේ ළඟදී ඔය ක්වොන්ටම් සුප්‍රමසි කියන එක ඒකත් පොඩ්ඩක් දැන් කතා බහට ලක් වෙන කතාවක්. ක්වොන්ටම් සුප්‍රමසි. ඉතින් ඕවත් එක්ක ඉතින් තාක්ෂණයේ සීග්‍රෙන් දියුණු වෙයි. මම දකින දේ තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිත් ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕන කියන එක. හරිද? ඕගොල්ලෝ ඉගෙන ගන්නේ නැතුව හිටියොත් ඒක ලොකු අපරාධයක්. අනිත් රටවල් වලට සාපේක්ෂව දැනුම අතින් අපි ඉන්නේ ගොඩාක් පස්සේ. හරි? අනිත් රටවල් වලට සාපේක්ෂව දැනුම අතින් හැකියාව පැත්තෙන් අපේ මිනිසුන්ට ඇත්තටම හැකියාව තියෙනවා. නමුත් දැනුම පැත්තෙන් අපි ඉන්නේ ගොඩාක් පහළින්. හේතුව අපේ ගොඩාක් ළමයි ඉගෙන ගන්න උනන්දු නැහැ. මම සරල උදාහරණයක් දෙන්නම්. උඹලා ඉගෙන ගන්නවට වඩා දැන් මේ දවස්වල ෆෝන් එක භාවිතා කරන්න වෙනවනේ ඉගෙන ගන්න. හරි.
ඕගොල්ලෝ ඉගෙන ගන්න ෆෝන් එක භාවිතා කරනවට වඩා සමහර ළමයි නිකම් බොරුවට කාලය ගන්න ෆෝන් එක භාවිතා කරනවා. හැබැයි වෙන රටවල් වල ළමයි ගොඩක් වෙලාවට ෆෝන් එකක් හදන්න කාලය නාස්ති කරනවා. ෆෝන් එකක් හදන්න. ඒගොල්ලෝ හදලා එවන ෆෝන් එක ඔබන්න කාලය නාස්ති කරනකොට වෙන රටවල් වල ළමයි පරීක්ෂණ කරනවා ෆෝන් හදන්න. ඔන්න ඔතරයි වෙනස තියෙන්නේ. අපි පොඩ්ඩක් වෙනස් විදියට හිතුවොත් හැකියාව තියෙනවා. නමුත් අපේ ආකල්ප හොඳ නැහැනේ. ඒකයි අවුල. විශේෂයෙන්ම උඹලේ පරම්පරාව. ඉස්සරහට යන්න ඉගෙනගෙන එහෙම උනන්දුව මදි. ටික දෙනෙක් ඉන්නවා. ටික දෙනයි ඉන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ. සාපේක්ෂව හැමෝම වගේ ඉගෙන ගන්නව නම් දැනුම ලබා ගන්නව නම් ඉස්සරහට යන්න උත්සාහ කරනව නම් පොදුවේ හොඳයි. ඉතින් ගොඩක් ළමයි එහෙම උනන්දු නැහැ. හරිනේ? අපි යමු දෙවෙනි පිටුවට. හැමෝම දෙවෙනි පිටුවේ අර්ධ සන්නායක දෙවර්ගයකි කියලා තමයි පටන් ගන්න මාතෘකාව. අන්න එතන ඉඳන් තුන්වෙනි පිටුවේ උඩට කියව ගන්න. තුන්වෙනි පිටුවේ උඩ තියෙනවා අර ඩොට් එකක් තියලා මාතෘකාවක් බහුතර වාහක හා සුළුතර වාහක කියලා අන්න එතනට වෙනකන් කියව ගන්න. අර්ධ සන්නායක දෙවර්ගයකි කියලා තමයි පටන් ගන්නෙ දෙවෙනි පිටුවේ උඩ. දෙවෙනි පිටුවේ උඩ ඉඳන් තුන්වෙනි පිටුවේ උඩට කියව ගන්න. ඉක්මන් කරන්න. ගොඩාක් වෙලාව ගන්න එපා ටක් ගාලා කියව ගන්න හොඳේ. හරිනේ? රයිට්. දැන් හොඳින් අහගෙන ඉන්න. මම පැහැදිලි කිරීමක් කරන්නම්. අපි කොහොමත් අර්ධ සන්නායක කියලා භාවිතා කරන්නේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. හරිද? කොහොමත් අපි අර්ධ සන්නායක කියලා භාවිතා කරන්නේ හතරවෙනි කාණ්ඩයේ සිලිකන් සහ ජර්මේනියම්. හැබැයි මේක භාවිතා කරන විදිය අනුව ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් නිසංග අර්ධ සන්නායක. අනිත් එක බාහ්‍ය අර්ධ සන්නායක. හතරවෙනි කාණ්ඩයව තමයි කොහොමත් ගන්නෙ. ඒ හතරවෙනි කාණ්ඩයව භාවිතා කරන ආකාරය අනුව මම පැහැදිලි කරනවා වර්ග දෙකකට බෙදනවා. නිසංග අර්ධ සන්නායක, බාහ්‍ය අර්ධ සන්නායක. ඔය බාහ්‍ය අර්ධ සන්නායක වල නැවතත් වර්ග දෙකක් තියෙනවා. N වර්ගය, P වර්ගය. වර්ග දෙකක් තියෙනවා N වර්ගය, P වර්ගය. right. දැන් එකින් එක මම පැහැදිලි කරගෙන යන්නම්. නිසංග අර්ධ සන්නායක කියන්නේ සංශුද්ධ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. අපි භාවිතා කරන්නේ සිලිකන් ජර්මේනියම්. බොහෝ විට සිලිකන් ජර්මේනියමුත් භාවිතා කරනවා. සංශුද්ධ සිලිකන් හෝ ජර්මේනියම් තමයි අපි නිසංග අර්ධ සන්නායක කියලා භාවිතා කරන්නේ. වෙනත් කිසිම අපද්‍රව්‍යයක් මිශ්‍ර වෙලා නැහැ. පිරිසිදු සිලිකන් කොටසක්, පිරිසිදු ජර්මේනියම් පිරිසිදුයි. වෙනත් මූලද්‍රව්‍ය පරමාණු මිශ්‍ර වෙලා නැහැ. සිලිකන් පමණයි. සංශුද්ධයි. අන්න නිසංග අර්ධ සන්නායක. දැන් හතරවෙනි කාණ්ඩේ සිලිකන් ගත්තොත් ඒ සිලිකන් දැලිසක් විදියට තියෙන්නේ හැඩය චතුස්තලීයයි. සිලිකන් දැලිස චතුස්තලීයයි.
එක සිලිකන් පරමාණුවක් වටේට තවත් සිලිකන් පරමාණු 4ක් බැඳෙනවා. අපි ඔය චතුස්තලීය දැලිස දිග ඇරලා කොලයක ඇන්දොත් ත්‍රිමාණේ නැතුව කොලයකට ද්විමාන රූපයක් විදියට ඇන්දොත් එක සිලිකන් පරමාණුවක් වටේට තවත් සිලිකන් පරමාණු 4ක් බැඳෙනවා. සහ සංයුජ බන්ධන. එක සිලිකන් පරමාණුවක් වටේට තවත් සිලිකන් පරමාණු 4ක් බැඳෙනවා. මේගොල්ලන්ටත් එහෙමයි. තව සිලිකන් පරමාණු 4ක් බැඳෙනවා. හැම සිලිකන් පරමාණුවකටම තවත් සිලිකන් පරමාණු 4ක් වටේටම බැඳෙනවා. සහ සංයුජ බන්ධන වලින්. හැබැයි මේකේ තියෙන්නේ සංශුද්ධ සිලිකන් පමණයි. වෙනත් මූලද්‍රව්‍ය කිසිවක් නැත. අන්න අපි කියනවා නිසංග අර්ධ සන්නායක. හැම සිලිකන් පරමාණුවක් වටේටම තවත් සිලිකන් පරමාණු 4ක් තමයි තියෙන්නේ. වෙනත් කිසිම මූලද්‍රව්‍යයක් නැහැ. සංශුද්ධයි. හරිනේ? පැහැදිලිද කියන්නේ? හොඳින් අහගෙන ඉන්න. මේ හැම සිලිකන් පරමාණුවක්ම සහ සංයුජ බන්ධන වලින් තවත් පරමාණු 4කට බැඳිලා තියෙනවා. එතකොට මේ හැම බන්ධනයකම ඔහොම ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගෙනනේ බන්ධනය හදන්නේ. හැම බන්ධනයකම ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගෙන තමයි බන්ධනය හදන්නේ. එතකොට හැම සිලිකන් පරමාණුවක් වටේටම සංයුජතා කවචය සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 4 වෙනත් පරමාණුවක ඉලෙක්ට්‍රෝන 4ක් සමග වෙනත් පරමාණුවක එකක් සමග. දැන් මේ මැද එක්කෙනා හිටන්නේ. එයා වටේ ඉලෙක්ට්‍රෝන 4යි. ඒ 4 දෙනා වෙනත් පරමාණු 4ක ඉලෙක්ට්‍රෝන 4ක් සමග බන්ධන 4ක් හදාගන්නවා. එතකොට එක සිලිකන් පරමාණුවක් වටේ තවත් සිලිකන් පරමාණු 4ක් රැඳෙනවා. ඔන්න ඔය විදිහට තමයි දැලිස නිර්මාණය වෙන්නේ. සමහර විට හරිනේ සමහර විට නෙමෙයි කොහොමත් මේ සියලුම ඉලෙක්ට්‍රෝන බන්ධනවල පවතින්නේ නැහැ. මේ විදිහට සියලුම ඉලෙක්ට්‍රෝන බන්ධනවල පවතින්නේ කෙල්වින් බිඳුවේදී. උෂ්ණත්වය 0 කෙල්වින් වුණොත් ඔන්න දැලිස හැම සිලිකන් එකක් වටේම තව සිලිකන් 4ක් තියෙනවා. හැම ඉලෙක්ට්‍රෝනයක්ම බන්ධනය තුල පවතිනවා කෙල්වින් 0. නමුත් උෂ්ණත්වය වැඩි වෙනකොට රත් වෙනකොට සිලිකන් පරමාණු කම්පණය වෙනවා. ඉලෙක්ට්‍රෝන වලට ශක්තිය ලැබිලා කම්පණය වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට සමහර බන්ධන ඉලෙක්ට්‍රෝන ගැලවිලා එළියට පනිනවා. උෂ්ණත්වය වැඩි වීමත් එක්ක සමහර බන්ධන ඉලෙක්ට්‍රෝන ගැලවිලා එළියට පනිනවා. ඉලෙක්ට්‍රෝනේ එළියට එනවා. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝනේ ගැලවිච්ච නිසා හිස් තැනක් කුහරයක් හැදෙනවා. මෙතන හැදෙන්නේ කුහරයක්. අපි දැලිසක් ගත්තොත් මේ දැලිසේ සචල ඉලෙක්ට්‍රෝන තියෙනවා. සචල ඉලෙක්ට්‍රෝන හැදෙන්න හේතුව තමයි රත් වීමත් එක්ක කැළඹීම. තාප කැළඹීම. තාප කැළඹීම නිසා බන්ධනවල තියෙන ඉලෙක්ට්‍රෝන ගැලවිලා දැලිසට එනවා. ඉලෙක්ට්‍රෝන ගැලවිලා දැලිසට ආවම එතන කුහරයක් හැදෙනවා.
මේ වගේ තැන් වලින් ඉලෙක්ට්‍රෝන ගැලවිලා දැලිසට එන්න පුළුවන්. එතකොට කුහර හැදෙනවා. තැන් වලින් මම ඒක වෙන පාටකින් අඳින්නන්නේ. ඉලෙක්ට්‍රෝන ගැලවිලා දැලිසට එනවා. එතකොට සමහර තැන්වල කුහර හැදෙනවා. හැබැයි ඔයා තේරුම් ගන්න මේක හරියට බැලුවොත් ගැලවෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයයි හැදෙන කුහර ප්‍රමාණයයි සමානයි. සචල ඉලෙක්ට්‍රෝන කුහර යුගල හැදෙනවා. ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයයි කුහර ප්‍රමාණයයි සමානයි. ඔය විදිහට ඉලෙක්ට්‍රෝන ගැලවිලා එන්නේ කැළඹීම, රත් වීම, තාප කැළඹීම හේතුවෙන්. ඔහොම වෙන්න පුළුවන්. වැඩිපුර රත් වෙනකොට, වැඩිපුර කම්පණය වෙනකොට සචල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. සචල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනකොට කුහර ප්‍රමාණයත් සමානව වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට තමයි හතරවෙනි කාණ්ඩේ සංශුද්ධ දැලිසකට සචල ආරෝපණ ලැබෙන්නේ. සමහර විට මේ ඉලෙක්ට්‍රෝන අහඹු ලෙස කම්පණය වෙමින් තියෙන අතරේ නැවතත් කුහරයකට සෙට් වෙන්නත් පුළුවන්. මේ ගැලවිච්ච ඉලෙක්ට්‍රෝනය එහෙ මෙහෙ කම්පණය වෙලා වෙන කුහරයකට වැටිලා නැවත සෙට් වෙන්න පුළුවන්. නැවත සෙට් වීම කියන්නේ ප්‍රතිසංයෝජනයක් වෙන්න පුළුවන්. එතකොට තාප කැළඹීම හේතුවෙන් ඉලෙක්ට්‍රෝන නිදහස් වෙන්නත් පුළුවන්. කුහර හැදෙන්නත් පුළුවන්. ගැලවෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සහ කුහර ප්‍රමාණය සමානයි. ගැලවෙන සචල ඉලෙක්ට්‍රෝන දැලිස තුල අහඹු ලෙස චලනය වෙමින් තියෙන්නේ. එහෙම අහඹු ලෙස චලනය වෙනකොට සමහර විට ආයෙ කුහරයක් එක්ක සෙට් වෙන්නත් පුළුවන්. ප්‍රතිසංයෝජනයක් වෙන්නත් පුළුවන්. මේ තියෙන්නේ නිසංග අර්ධ සන්නායක. හරිද? මේ තියෙන්නේ නිසංග අර්ධ සන්නායක. හැබැයි මේක පොඩ්ඩක් තේරුම් ගන්න. ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයයි කුහර ප්‍රමාණයයි සමානයි. ඉලෙක්ට්‍රෝනය ඍණ ආරෝපිතයි. ඉලෙක්ට්‍රෝනය ගැලවුණාම හැදෙන කුහරය ධන ආරෝපිතයි. ඉලෙක්ට්‍රෝනය ඍණ ආරෝපිතයි. හැදෙන කුහරය ධන ආරෝපිතයි. එහෙනම් මේකේ තියෙන ඍණ ධන ප්‍රමාණය සමානයි. මේක ඇත්තරම විද්‍යුත් වශයෙන් උදාසීනයි. දැලිස විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඒ වුණාට සචල ආරෝපණ තියෙනවා. වෙනස හොඳින් අහගෙන ඉන්න. සන්නායකවල මේ වගේ සචලාරෝපණ ගොඩාක් තියෙනවා. සන්නායකවල. පරිවාරකවල මේ වගේ සචලාරෝපණ නැති තරම්. අර්ධ සන්නායකවල අතරමැදි ප්‍රමාණයක් තියෙනවා. සන්නායකවල ගොඩාක් තියෙනවා. පරිවාරකවල ඇත්තෙම නැති තරම්. අර්ධ සන්නායකවල ගොඩාක්මත් නැහැ, නැත්තෙමත් නැහැ, අතරමැද ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ අර්ධ සන්නායක ගුණ පෙන්눔 කරනවා. ඔන්න ආය අහගන්න. වර්ග දෙකයි නිසංග අර්ධ සන්නායක අනිත් එක බාහ්‍ය අර්ධ සන්නායක. මම මුලින් ඉගෙනුවේ නිසංග අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක කියන්නේ හතරවෙනි කාණ්ඩේ සංශුද්ධ මූලද්‍රව්‍ය. සිලිකන් හෝ ජර්මේනියම් සංශුද්ධයි. සිලිකන් දැලිස ගත්තොත් චතුස්තලීයයි. අපි ඒක දිගෑරලා ඇන්දොත්, කොලයකට ඇන්දොත් එක සිලිකන් පරමාණුවක් වටේ සහ සංයුජ බන්ධන 4කින් තවත් සිලිකන් පරමාණු 4ක් බැඳිලා තියෙනවා. මේ සියලුම පරමාණු ඉලෙක්ට්‍රෝන කම්පණය නොවි බන්ධනවල පවතින්නේ කෙල්වින් බිඳුවේදී. නමුත් සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට එනකොට මේගොල්ලෝ කම්පණය වෙනවා. පරමාණු ඉලෙක්ට්‍රෝන කම්පණය වීමත් එක්ක බන්ධන ඉලෙක්ට්‍රෝන ගැලවිලා දැලිසට එනවා. ගැලවුණාම කුහරයක් හැදෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි, කුහර ධනාරෝපිතයි.
ගැලවුණු ඉලෙක්ට්‍රෝන අහඹු ලෙස චලනය වෙමින් දැලිස තුල තියෙනවා. නැවතත් ඒ ඉලෙක්ට්‍රෝන කුහරයක් එක්ක සෙට් වෙන්නත් පුළුවන්. ආයෙ ගැලවෙන්නත් පුළුවන්. හරිනේ? ගැලවීම ප්‍රතිසංයෝජනය දෙකම වෙන්න පුළුවන්. හැබැයි ගැලවෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයයි හැදෙන කුහර ප්‍රමාණයයි සමානයි. සචල ආරෝපණ තිබුණට විද්‍යුත් වශයෙන් උදාසීනයි. හරිනේ? සචල ආරෝපණ තිබුණට විද්‍යුත් වශයෙන් උදාසීනයි. සන්නායකවල තරම් ගොඩාක් සචල ආරෝපණත් නැහැ. පරිවාරකවල තරම් නැත්තේත් නැහැ. අතරමැදි සචල ආරෝපණ ප්‍රමාණයක් තියෙන නිසා අර්ධ සන්නායක ගුණ පෙන්눔 කරනවා. මේ සංශුද්ධ ඒවා. හරිද? right. අපි දැන් ටියුට් එක බලමු. මුලින්ම බලන්න නිසංග අර්ධ සන්නායක. ඊටමත් ඉහළ සංශුද්ධ මට්ටමක සංශුද්ධතාවයක් ඇති අර්ධ සන්නායක ද්‍රව්‍ය මේ ගණයට අයත් වේ. උදාහරණයක් විදිහට දිල්දිනේ සංශුද්ධ සිලිකන් සංශුද්ධ ජර්මේනියම්. සිලිකන් හා ජර්මේනියම් හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය බැවින් අවකාශයේ ත්‍රිමාන චතුස්තලීය ස්වරූපයක පවතී. මෙය ස්ෆටික දැලිසකි. ඔන්න දැලිස පෙන්ලා තිනවා. ඊට පස්සේ ඒක දැලිස ඇඳලා තිනවා කොලයකට ද්විමාන රූපයකට. උෂ්ණත්වයේ වැඩිවීමත් සමග ලබා ගන්නා තාප ශක්තිය හේතුවෙන් දැලිසේ සිලිකන් පරමාණු තාප කැළඹීමට ලක් වේ. එවිට සමහර බන්ධන බිඳී සචල ඉලෙක්ට්‍රෝන බිහි වේ. සචල ඉලෙක්ට්‍රෝන නිදහස් වූ ස්ථානයේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් පවතී. එවැනි ස්ථානයක් කුහරයකි. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත වන අතර කුහර ධනාරෝපිත වේ. තාප කැළඹීම හේතුවෙන් සචල ඉලෙක්ට්‍රෝන හා කුහර සමාන ප්‍රමාණවලින් බිහිවන අතර ඒවා අහඹු චලිතයේ යෙදෙමින් පවතී. මෙසේ අහඹු චලිතයේ යෙදෙන අතර සමහර සචල ඉලෙක්ට්‍රෝන හා කුහර නැවත ප්‍රතිසංයෝජනය වීමක්ද සිදුවේ. යටින් ලියන්න විද්‍යුත් වශයෙන් උදාසීන වේ. හරිනේ? විද්‍යුත් වශයෙන් උදාසීන වේ. තව දෙයක් ඒක මං කිව්වේ නැහැ, තේරුණා දන්නේ නැහැ. සචල ඉලෙක්ට්‍රෝන විතරක් නෙමෙයි අහඹු චලිතයේ දෙන්නේ, කුහර අහඹු චලිතයේ දෙනවා. උදාහරණයක් විදියට මේ ඉලෙක්ට්‍රෝනය නැවත ගිහිල්ලා මෙතනට සෙට් වුණොත් මේ කුහරය වැහෙනවා. ඉලෙක්ට්‍රෝනය අහඹු ලෙස චලනය වෙලා කුහරයට ප්‍රතිසංයෝජනය වුණොත් කුහරය වැහිලා යනවා. එතකොට ඉලෙක්ට්‍රෝන අහඹු චලිතයේ දෙනකොට සමහර කුහර නැවත පිරෙනවා. එතකොට කුහරත් තැනින් තැනට මූවමන්ට්ස් තියෙනවා. අහඹු ලෙස කුහරත් චලනය වෙනවා. පැහැදිලිද? ඔන්න මූලික ටික කිව්වා. නිසංග අර්ධ සන්නායක තේරුණා නම් අත උස්සන්න. නිසංග අර්ධ සන්නායක පැහැදිලිද? අවුලක් නැද්ද? right, හොඳින් අහගෙන ඉන්න. ඊළඟට අපි කතා කරන්න හදන්නේ බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය. ඒ බාහ්‍ය අර්ධ සන්නායකවල තියෙන වෙනස තමයි සංශුද්ධ නැහැ. සංශුද්ධ නැහැ. බාහ්‍ය අර්ධ සන්නායක සංශුද්ධ නැහැ. වෙනත් මූලද්‍රව්‍ය මිශ්‍ර කරලායි තියෙන්නේ. නෝට් එක කියවන අතරේ මම පැහැදිලි කරන්නම්. ඊළඟ මාතෘකාව බලන්න. බාහ්‍ය අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක ද්‍රව්‍යයකට වෙනත් කාණ්ඩයක මූලද්‍රව්‍ය පරමාණු එකතු කිරීමෙන් සන්නායකතාව වැඩි කළ හැක. එවිට එය බාහ්‍ය අර්ධ සන්නායක ද්‍රව්‍යයක් ලෙස හඳුන්වයි.
එකතු කරන මූලද්‍රව්‍ය අපද්‍රව්‍ය ලෙසද එකතු කිරීමේ ක්‍රියාවලිය මාත්‍රණය ලෙසද හඳුන්වයි. සාමාන්‍යයෙන් මාත්‍රණයේදී සංශුද්ධ මූලද්‍රව්‍යයේ කොටස් මිලියනයකට අපද්‍රව්‍ය කොටස් එකක් පමණ එකතු කරයි. බාහ්‍ය අර්ධ සන්නායක හතරවෙනි කාණ්ඩයේ සංශුද්ධ සිලිකන් හෝ ජර්මේනියම් වලට සංශුද්ධ සිලිකන් හෝ ජර්මේනියම් වලට පස්වෙනි කාණ්ඩයේ ආසනික් පස්වෙනි කාණ්ඩයේ ආසනික් මිශ්‍ර කරොත් අපට ලැබෙනවා N වර්ගය. හතරවෙනි කාණ්ඩයේ සංශුද්ධ සිලිකන් හෝ ජර්මේනියම් වලට තුන්වන කාණ්ඩයේ බෝරෝන් මිශ්‍ර කරොත් අපට ලැබෙනවා P වර්ගය. මේ එකතු කරන මූලද්‍රව්‍ය පස්වෙනි කාණ්ඩයේ ආසනික් හෝ තුන්වන කාණ්ඩයේ බෝරෝන් ඒගොල්ලන්ට අපි කියන්නේ අපද්‍රව්‍ය. එතකොට මෙයත් අපද්‍රව්‍යයක්, මෙයත් අපද්‍රව්‍යයක්. එකතු කිරීමේ ක්‍රියාවලියට අපි කියන්නේ මාත්‍රණය. එකතු කිරීමේ ක්‍රියාවලිය තමයි මාත්‍රණය. සාමාන්‍යයෙන් කරන්නේ සිලිකන් ද්‍රව තත්වයට අරගෙන ආසනික් වාෂ්ප සිලිකන් ද්‍රව අතරින් යවනවා. ද්‍රව සිලිකන් අතරින් ආසනික් වාෂ්පය යවනවා. ආසනික් වාෂ්ප ද්‍රව සිලිකන් වලට බැඳෙනවා. මාත්‍රණය කරනවා. සාමාන්‍යයෙන් ppm 1යි. මාත්‍රණ මට්ටම 1 ppm. දන්නවනේ එහෙම කිව්වහම part per million. හරිනේ. මාත්‍රණ මට්ටම සාමාන්‍යයෙන් ppm 1යි. සංශුද්ධ කොටස් මිලියනයකට අපද්‍රව්‍ය කොටස් 1යි මිශ්‍ර කරන්නේ. හැබැයි ඒක අවශ්‍යතාව අනුව වෙනස් කරනවා. මාත්‍රණ මට්ටම වෙනස් කිරීමෙන් සන්නායකතාව වෙනස් කරන්න පුළුවන්. මාත්‍රණ මට්ටම වෙනස් කිරීමෙන් සන්නායකතාව සිග්මා වෙනස් කරන්න පුළුවන්. දැන් හොඳින් අහගෙන ඉන්න. මම මුලින් පැහැදිලි කරන්නම් N වර්ගය. හතරවෙනි කාණ්ඩයේ සංශුද්ධ සිලිකන් දැලිසකට පස්වෙනි කාණ්ඩයේ ආසනික් බැඳුනොත් ආසනික් පස්වෙනි කාණ්ඩයේ එයාගේ සංයුතතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒ නිසා දැලිසට ඉලෙක්ට්‍රෝන 4ක් බැඳෙනකොට පස්වෙනි ඉලෙක්ට්‍රෝනය නිකන් බන්ධනයක් නැතුව කොහොමත් දැලිසට පනිනවා. පස්වෙනි ඉලෙක්ට්‍රෝනය කොහොමත් දැලිසට පනිනවා.
සිලිකන් වටේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි ආසනික් වටේ තියෙන ඉලෙක්ට්‍රෝන 5ක්. එයා දැලිසට බැඳුනාම බන්ධන 4ක් හැදුවා. එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවා. එතකොට සංයුක්තා කවචයට ඉලෙක්ට්‍රෝනයක් දායක වෙනවා. ආසනික් ප්ලස් එකක් හැදෙනවා. හරිනේ ආසනික් ප්ලස් එකක් හැදිලා එක ඉලෙක්ට්‍රෝනයක් දැලිසට දායක වෙනවා. එතෙන්දී තව දෙයක් තේරුම් ගන්න ඕන. මෙතන තාප කැළඹීමෙන් බන්ධන ඉලෙක්ට්‍රෝන ගැලවීමෙන් කුහර හැදෙන එක කොහොමත් වෙනවා. තාප කැළඹීම නිසා අපි කලින් කතා කරා වගේ ඉලෙක්ට්‍රෝන කුහර සමාන ප්‍රමාණ වලින් කොහොමත් හැදෙනවා. ඒක නවතින්නේ නැහැ. ඊට අමතරව මාත්‍රණය කිරීම, අපද්‍රව්‍ය මිශ්‍ර කිරීම සංශුද්ධ නැහැ. පිරිසිදු සිලිකන් වලට පස්වෙනි කාණ්ඩේ ආසනික් දාලා මාත්‍රණය කිරීමෙන් ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර දැලිසට එනවා. එතකොට දල වශයෙන් මිලියනයකට එකක් හරිනේ කොහොම වුණත් වැඩිවීමක් තියෙනවා. තාප කැළඹීමෙන් ඉලෙක්ට්‍රෝන කුහර සමානව ජනනය වෙනකොට ආසනික් මාත්‍රණය වීමෙන් සචල ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර දැලිසට එනවා. එතකොට වැඩිපුර දැලිසට ආවොත් ඉලෙක්ට්‍රෝන මේක අපිට පේන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි නෙගටිව් ටයිප් ඉලෙක්ට්‍රෝන වැඩි නෙගටිව් ටයිප් n වර්ගය. හැබැයි අමතක කරන්න එපා n වර්ගය නෙගටිව් ටයිප් සචල ඉලෙක්ට්‍රෝන වැඩි ඍණාරෝපිත නැහැ. සචල ඉලෙක්ට්‍රෝන වැඩි වුණාට විද්‍යුත් වශයෙන් උදාසීනයි. හේතුව සිලිකන් පරමාණු වටේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි ආසනික් වටේ තියෙන්න ඕන කොහොමත් 5ක්. මෙතන දැන් තියෙන්නේ ආසනික් ප්ලස් එකක්. මේ ප්ලස් මේ මයිනස් බැලන්ස් විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඔන්න n වර්ගය. right. අපි යමු ඊළඟ ඡේදෙට. අපි මුලින් කිව්වනේ මාත්‍රණය කරන්නේ කොහොමද ඒ ටික කිව්වා. ඊළඟ ඡේදේ බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකකි. n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක නිසංග අර්ධ සන්නායක ද්‍රව්‍ය සමග පස්වන කාණ්ඩේ ඇන්ටිමනි ආසනික් මේ දෙකෙන් එකක් හොඳේ SB හෝ AS ඇන්ටිමනි සාමාන්‍යයෙන් ආසනික් තමයි මිශ්‍ර කරන්නේ. ආසනික් හෝ P phosphorus ඒකත් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි මාත්‍රණයේදී භාවිතා කරන්නේ ආසනික්. නමුත් පස්වෙනි කාණ්ඩයේ කෙනෙක් ගන්න පුළුවන්. මූලද්‍රව්‍යයක් මාත්‍රණය කළ විට එය n වර්ගයට අයත් වේ. සිලිකන් සමග ආසනික් මාත්‍රණය සලකමු. රූපේ දීලා තිනවා ආසනික් ප්ලස් එකක් ඉලෙක්ට්‍රෝනයක් දැලිසට එනවා. ඒ විට සෑම ආසනික් පරමාණුවක්ම සිලිකන් පරමාණු 4ක් සමග සහසංයුජ බන්ධන 4ක් සාදා ගනිමින් දැලිසට එකතු වන අතර ආසනික් පරමාණු වලින් සංයුක්තා කවචයේ එක් ඉලෙක්ට්‍රෝනයක් සචල ඉලෙක්ට්‍රෝනයක් ලෙස දැලිසට නිදහස් වේ. බන්ධන 4 හැදුවාම පහක් ඉතුරුයිනේ. එකක් ඉතුරුයි. පහක් තියෙනවා බන්ධන 4ක් හැදුවා එකක් ඉතුරුයි. ඉතුරු එක දැලිසට එනවා. මෙම සචල ඉලෙක්ට්‍රෝන වලට අමතරව තාප කැළඹීම හේතුවෙන්ද ඉලෙක්ට්‍රෝන හා කුහර සම ප්‍රමාණ වලින් බිහි වේ. මෙහි සචල ඉලෙක්ට්‍රෝන වැඩි බැවින් n වර්ගයේ අර්ධ සන්නායකයක් ලෙස හඳුන්වයි. ආසනික් පරමාණුව දැලිසට ඉලෙක්ට්‍රෝනයක් ප්‍රදානය කරන බැවින් මෙය දායක පරමාණුවක් ලෙස හඳුන්වයි. තාප කැළඹීමෙනුත් සමානව ඉලෙක්ට්‍රෝන කුහර හැදෙනවා. මාත්‍රණයෙන් ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර ලැබෙනවා. ඒ නිසා අපි නෙගටිව් ටයිප් කියලා හඳුන්වනවා. හැබැයි මේක ඍණාරෝපිත නැහැ, විද්‍යුත් වශයෙන් උදාසීනයි. දැලිසට ඉලෙක්ට්‍රෝනයක් දායක කරන නිසා අපි දායක පරමාණුවක් කියලායි කියන්නේ.
ඊළඟට අපි ගියොත් හතරවෙනි කාණ්ඩයට තුන්වෙනි කාණ්ඩය මිශ්‍ර කරොත් ඒක අපි කියන්නේ p වර්ගය. පොසිටිව් ටයිප්. පොසිටිව් ටයිප්. හතරවෙනි කාණ්ඩයට මිශ්‍ර කරන්නේ තුන්වෙනි කාණ්ඩයේ බෝරෝන් වගේ කෙනෙක්. බෝරෝන් වගේ කෙනෙක්. බෝරෝන් වල ඇත්තටම සංයුක්තා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. තුන්වෙනි කාණ්ඩයේනේ. වටේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. බන්ධන 4ක් හදන්න බෑ. 3යි හදන්න පුළුවන්. එතකොට එයා කරන්නේ හතරවෙනි බන්ධනයේ හදන්න ඉලෙක්ට්‍රෝනය පිටින් ගන්නවා. මේ අවශ්‍ය ඉලෙක්ට්‍රෝනය පිටින් ගන්නවා. එතකොට මෙතන කුහරයක් හැදෙනවා. පැහැදිලිද? බෝරෝන් එයාගේ බන්ධන 4 හදන්න එක ඉලෙක්ට්‍රෝනයක් මදි නිසා ඒක වෙනත් සිලිකන් පරමාණුවකින් ඇදලා ගන්නවා. බෝරෝන් බන්ධන 4 හදා ගන්නවා. හදාගත්තාම එයා B- වෙනවා. 3ක් නෙමේ 4ක් නේ වටේ. එයා B-. මේ ඉලෙක්ට්‍රෝනය වෙන තැනකින් ගැලවිලා ගියාම එතන කුහරයක් හැදෙනවා. කුහරය ධනයි. කලින් වගේම තාප කැළඹීම නිසා සචල ඉලෙක්ට්‍රෝන කුහර සමානව හැදෙනවා. ඒ තාප කැළඹීම පැත්තකින් තිබ්බොත් මාත්‍රණය නිසා වැඩිපුර කුහරයක් හැදෙනවා. වැඩිපුර කුහරයක්. කුහර වැඩි. ධනගතිය වැඩි. පොසිටිව් ටයිප් p වර්ගය. හැබැයි තේරුම් ගන්න කුහර වැඩි වුණාට ධන ආරෝපිත නැහැ. මොකද මේක ධන වුණාට මෙතන B- බැලන්ස්. තාමත් එයා විද්‍යුත් වශයෙන් උදාසීනයි. හරිනේ? විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඊළඟට බලන්න p වර්ගය. නිසඟ අර්ධසන්නායක ද්‍රව්‍යයක් සමග තුන්වන කාණ්ඩේ බෝරෝන්, ගැලියම් හෝ ඉන්දියම් වැනි මූලද්‍රව්‍යයක් මාත්‍රණය කළ විට එය p වර්ගයට අයත් වේ. සිලිකන් සමග බෝරෝන් මාත්‍රණය සලකමු. ඔන්න දීලා තිනවා. සෑම බෝරෝන් පරමාණුවක්ම සිලිකන් පරමාණු 4ක් සමග සහසංයුජ බන්ධන 4ක් සාදා ගනිමින් දැලිසට එකතු වේ. බෝරෝන් පරමාණුවේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 3ක් පමණක් පවතී. එබැවින් සහබන්ධන කියන්නේ සහසංයුජ කියන එක. එබැවින් සහබන්ධන ඕනනම් ඒක සහසංයුජ කියලා ලියාගන්න. සහබන්ධන 4 සෑදීමට අවශ්‍ය එක් ඉලෙක්ට්‍රෝනයක් යාබද සිලිකන් පරමාණුවකින් ලබා ගනී. ළඟ ඉන්න කෙනෙක්ගෙන් ඇදලා ගන්නවා. එවිටම එම සිලිකන් පරමාණුව අසල කුහරයක් නිර්මාණය වේ. මෙයට අමතරව තාප කැළඹීම හේතුවෙන්ද ඉලෙක්ට්‍රෝන හා කුහර සම ප්‍රමාණ වලින් බිහිවේ. මෙහි කුහර වැඩි බැවින් p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක ලෙස හඳුන්වයි. p වර්ගය පොසිටිව් ටයිප්. බෝරෝන් පරමාණුව දැලිසෙන් ඉලෙක්ට්‍රෝනයක් ලබාගත් බැවින් එය ග්‍රාහක පරමාණුවක් ලෙස හඳුන්වයි. ග්‍රහණය කරලා ගන්නවා. මෙම බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකම විද්‍යුත් වශයෙන් උදාසීන වේ. n වර්ගය කිව්වාම ඉලෙක්ට්‍රෝන දැලිසෙ වැඩි තමයි. නමුත් විද්‍යුත් වශයෙන් උදාසීනයි. p වර්ගය කිව්වාම දැලිසෙ කුහර වැඩි තමයි. නමුත් විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඊළඟට බාන්න තරුවක් දාලා තිනවා බහුතර වාහක හා සුළුතර වාහක. අපි බලමු කවුද බහුතර වාහක කවුද සුළුතර වාහක කියලා. සංශුද්ධ අර්ධ සන්නායක ගත්තොත් සංශුද්ධ කවුරුවත් බහුතරත් නැහැ කවුරුවත් සුළුතරත් නැහැ. මොකද සංශුද්ධ අර්ධ සන්නායකවල තාප කැළඹීම නිසා ඉලෙක්ට්‍රෝන කුහර සමාන ප්‍රමාණ වලින් ගැලවුණේ. සංශුද්ධයි නම් ඉලෙක්ට්‍රෝන කුහර සමාන ප්‍රමාණ වලින් ගැලවුණේ. ඒ නිසා බහුතර වැඩිපුර කවුරුවත් නැහැ. දෙකම සමානයි. ඒ වුණාට අපි n වර්ගය p වර්ගය ගත්තොත්
n වර්ගය සහ p වර්ගය. n වර්ගය ගත්තොත් පස්වෙනි කාණ්ඩය දැම්මේ දැලිසට ඉලෙක්ට්‍රෝනයක් වැඩි වුණේ බහුතර වාහක සචල ඉලෙක්ට්‍රෝන. ඒ වුණාට මතකනේ තාප කැළඹීම හේතු වෙනුත් ඉලෙක්ට්‍රෝන කුහර හැදෙනවා. මම කියන්නේ n වර්ගය හොඳේ. තාප කැළඹීම හේතු වෙනුත් ඉලෙක්ට්‍රෝන කුහර හැදෙනවා. ඉලෙක්ට්‍රෝන වැඩි වුණාට කුහරත් හැදෙනවා. එහෙනම් සුළුතර වාහකය කුහර. p වර්ගය ගත්තොත් බෝරෝන් තුන්වෙනි කාණ්ඩයේ මිශ්‍ර කරාම වැඩිපුර හැදෙන්නේ කුහර. එහෙනම් බහුතර වාහකය කුහර. ඒ වුණාට තාප කැළඹීම නිසා ඉලෙක්ට්‍රෝන කුහර සමාන ප්‍රමාණ වලින් හැදෙනවා. එහෙනම් සුළුතර වාහකය ඉලෙක්ට්‍රෝන. සුළුතර වාහකය ඉලෙක්ට්‍රෝන. වගුව ඇඳගන්න. මේ වගුව ඇඳගන්න. වගුව ඇඳලා ඉවරයි නම් මුල සිට මෙතෙන්ට නැවත කියව ගන්න. දැන් ඔය කරුණු ටික තරම් වැදගත් නැහැ තමයි. ඒ වුණාට මූලික දේවල් ඔළුවට වැටුණාම එතනින් ඉස්සරහට පාඩම තේරුම් ගන්න ලේසි. මූලික දේවල් ටික ඔළුවට වැටුණාම එතනින් ඉස්සරහට පාඩම තේරුම් ගන්න ලේසි. විනාඩි 2-3ක් ගන්න වගුව දක්වා මුල සිට කියව ගන්න කරුණු ටික හරියට ඔළුවට දාගන්න. හරිනේ? විනාඩි 2-3ක් ගන්න. ඉක්මන් කරන්න.